समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु संघमुक्तं धम्मश्रवण कालो अयं बदन्ता ධම්මස්සවන කාලෝ අයං බදන්තා සද්ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සනාතා භික්ඛවේ විහෙරත මානාතා දුක්ඛං භික්ඛවේ අනාතෝ විහෙරති දසයිමේ භික්ඛවේ නාත කරනා ධම්මා කතමේ දසති. ඒ භාග්‍යවත් වූ ලෝතුරා දසබරධාරී සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේට අපි හැම දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. භාග්‍යවතුන් වහන්සේගේ සිරිමුව මඩලෙන් වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයට අපි හැම දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. භාග්‍යවතුන් වහන්සේගේ සිරිමුව මඩලෙන් වදාළ ධර්මෙන් සැනසීමටපත් උත්තම උත්තමාවියන් වහන්සේලාට අපි හැම දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ප්‍රඥා නාලිකාව සඳහා අනුශාසනා පවත්වන අතිගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේලා, පඬිත හාමුදුරුවන් වහන්සේලා ඇතුළු මෙරට වාසී ලෝවාසී පිනති මහා සංඝරත්නයන් අවසරයි. ධර්මයට යොමු වුණු සිතක්, අවබෝධයෙන් ධර්මයේ වැළඳගත් සිතක්, අවබෝධයෙන් භාග්‍යවතුන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකෙක් කවදාකවත් නැවත ආපසු හැරෙන්නේ නැහැ. හරියට නටුවක තිබුණු කොළයක් නටුව ප්‍රතික්ෂේප කරලා බිමට වැටෙන විට ඒ කොළය නැවත නටුව බාරගන්නේ නැහැ. මේ ගෞතම බුද්ධ ශාසනයෙහි අවබෝධයකින් යුතුව ශ්‍රාවකත්වයට පත්වෙන ශ්‍රාවකෙක් කිසිම විදිහකටවත් ඒ වගේ නැවත මේ පංචකාමයේ තුල හසුරුවන්න පුළුවන්කමක් නැහැ. ධර්මාවබෝධයට පත්වෙන්න නම් පින්වත්නි ඔබ ධර්මයේ ඇසිය යුතුමයි. අද ඊ타ත්ම සත්පුරුෂ භාවයෙන්, කල්යාණ මිත්‍රත්වයෙන් ප්‍රඥා නාලිකාවේ මේ නාථකරණ සූත්‍ර නැත්නම් පිහිට පිනිස පවතින කාරණා අනාථ නොවී සිටීමට භාග්‍යවතුන් වහන්සේ වදාළ ඒ උතුම් වූ කාරණා 10 මුළු ලෝකේටම sannivedanaya කරන්න පිනති දායකත්වයේ දරන පින්වත් පිරිස අංක 10න් 3 විහාර මාවත කොළොන්නාව ලිපිනයෙහි පදිංචි පින්වත් චන්ද්‍රා ධනතුංග මහත්මිය මේ පින්කමෙහි සදැහැති දායකත්වයේ දරා තිබෙනවා. අපි කොච්චර ධර්මයේ දේශනා කළත් ඒ මාධ්‍යයක් තුලින් ලෝකයට ධර්මයේ sannivedanaya නොවුනොත්
පින්වත්නි මේ ධර්ම ව්‍යාප්තිය ශීඝ්‍රයෙන් කරගෙන යන්න පුළුවන්කමක් නෑ, හරි අපහසුයි. ඒ නිසා ඔබ කල්පනා කළා සුවහසක් ශ්‍රාවක පේක්ෂක පින්වත් පිරිසට භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයක් sannivedanaya කරන්න. මුව මඩලින්ම වදාළ ධර්මයක් කියලා දෙන්න. මෙබඳු පින්කමක් සඳහා අරමුණු වුණේ ජී.බී. ධනතුංග ස්වාමි පුරුෂයාට ධර්ම දාණයෙන් ජනිත වන සියලුම කුසල් අනුමෝදන් වේවා. ධනතුංග මහත්මියගේ සහ ස්වාමි පුරුෂයාගේ පරලොව සැපත්, දෙමාපියන් ඇතුළු සියලු සංසාරගත ඥාතීන් විපින් අනුමෝදන් කරගනිත්වා. සංසාර දුකෙන් අත් මිදෙත්වා යන පරම වූ චේතනාවකින් මේ පින්කම සිද්ධ කරන්න අරමුණු වුණේ. සියලුම ලෝක සත්වයාට නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේ සැලසෙත්වා යන සත්පුරුෂ මෛත්‍රී සිතින් මේ පින්කම සිද්ධ කරනවා. පින්වත්නි, අපි මේ රැස් වෙන කුසල් ඔබට අනුමෝදන් කරනවා. වහවහ මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ නිවන් අවබෝධ කර ගැනීමටම ඔබට මේ කුසල් උපකාරයක්ම වේවා යන ප්‍රාර්ථනාව. පින්වත්නි, අපි සූත්‍ර කාරණා පිළිබඳව සාකච්ඡා කරමු. සනාතා භික්කවේ විහෙරත මා අනාතා දුක්ඛං භික්කවේ අනාතෝ විහෙරති දසීමේ භික්කවේ නාතකරණා ධම්මා කතමේ දස. මේ සූත්‍රයට කියනවා පින්වත්නි නාතකරණ කියලා. අනාත නාත වූ අසරණ සරණ වූ කියන වාක්‍ය දෙක ඔබට හොඳට මතකයි. සනාතයි කියලා කියන්නේ පිහිට තියෙනවා. අනාතයි කියලා කියන්නේ පිහිට නැහැ. අපි කියනවා මෙහෙම. අලියන් අනාත වූ නිවහන අලි අනාථාගාරය. දරුවන් අනාථ වී සිටින නිවාසය අනාථ නිවාසය. අසරණ වූ ගවයන් ගාල් කොට ඇති ස්ථානය අනාථ ගව ගාල අනාථයි. අනාථ වූ සෝපාක, අනාථ වූ සුනීත, අනාථ වූ දරුවෙක්, අනාථ වූ සතෙක් අනාථයි. අනාථයි කියලා කියන්නේ පින්වත්නි පිහිටක් නැහැ, රැකවරණයක් නැහැ, සරණක් නැහැ, ආලෝකයක් නැහැ, අනාථයි. සනාතයි කියලා කියන්නේ මොකක්ද? මට සුදක්සේ සනාත කළ හැකි මා ඒ දේ නිතින් දැක්ක බව ඔබ එහෙම ප්‍රකාශ කරලා ඇති. සනාතයි මට නම් මේ කාරණාව. ආයේ දෙකක් නැහැ. මං හොඳට අහලා තියෙනවා. ඒක කාටවත් වළක්වන්න බෑ. එහෙනම් සනාතයි කියලා කියන්නේ පිහිට තියෙනවා. එහෙනම් සනාතව වාසය කළව අනාතව වාසය නොකරව. බලන්න බුදුහාමුදුරුවෝ කොච්චරනම් අපිට ආදරය කළාද. විහෙරත කියලා කියන්නේ පින්වත්නි විධානයක්, අනක්, නියෝගයක්, රජෙක් විසින් පුරවැසියන්ට කරන නියෝගයක්. බුදු රජ බුදුරජාණන් වහන්සේ විසින් ශ්‍රාවකයන් නැමැති පිරිසට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා මේ පිරිසට විහෙරත හැසිරෙව් යනුවෙන් විධානයක් කරනවා. මොකක් සඳහා හැසිරෙව්ද? මා අනාථා භික්කවේ, මහණෙනි සනාත බව පිහිට තිබා ගනිව්, පිහිට කොට ආරක්ෂා කරව්. පින්වත්නි, දුක්ඛං භික්කවේ අනාතෝ විහෙරති. අනාතව වාසය කරන අය දුකසේ වසයි, කනගාටුවෙන් වසයි, වේදනාවෙන් වසයි, දුක් කඳුළු වලින් ජීවත් වෙයි,
කොච්චර පින්වත්නි සුන්දරයිද කියලා ඔබ විමසලා බලන්න. ඔබ දුක් දුම්නස් ඇතිව ජීවත් වෙන්නේ, ඔබ අනාථව ජීවත් වෙන්නේ කවුරුවක්වත් නිසා නොවේ. ඔබ නිසාමයි පින්වත්නි ඔබ දුකටපත් වෙන්නේ. මෙන්න කාරණා ටික පැහැදිලි කරනවා. දසයිමේ භික්කවේ නාත කරනා ධම්මා කතමේ දස. මහණෙනි, නාත කරන ධර්මයෝ, අනාත නොවන සනාත වන පිහිට කොට පවතින ධර්මයෝ දසයිමේ භික්කවේ මහණෙනි 10යි. කතමේ දස, මොකක්ද ඒ 10? දැන් පින්වත්නි, ඔබ මේ කාරණා 10 එකෙන් එකට ලියාගත්තත් ඔබට පාඩුවක් වෙන්නේ නැහැ. දැන් පින්වත්නි, ඇයි එහෙම කියන්නේ? මේ පෙරේදා දවසක මේ නාලිකාවල බණ කියන ස්වාමින් වහන්සේලාගේ බණ එක දිගටම අහනවා. දවසකට බණ 5ක් 6ක් අහනවා. අහලා කියනවා, ස්වාමීනි, මේ බණ පදයේ හෙද්දි හරිම නිදහසක් දැනෙනවා. එතකොට හිතලා බලන්න, අනාත නොවි සනාත වෙනකොට මේ භවය තුලදීම, මේ ජීවිතය තුලදීම කොතරම් සැහැල්ලුවක් දැනෙනවද කියලා. එනිසා මා ඔබට සිහි කරනවා, මේ කාරණා 10 ඔබට මා දේශනා කරනවා. මේ කාරණා 10 ඔබ ලියා ගන්න. කාරණා 10 අතරේ විග්‍රහ වෙන ධර්මයක් කොටස් වශයෙන්, අනු කොටස් වශයෙන් ලියා ගන්න. ලියාගෙන ඔබ කුඩා කාලෙදී චක්කරේ පාඩම් කළා වගේ, කුඩා කාලෙදී ඔබ වචන පාඩම් කළා වගේ මේ ධර්මයේ හොඳට කටපාඩම් තියාගන්න. තියාගෙන මේ ධර්මය ඔබ ප්‍රායෝගිකව වඩන්න. බිඳෙන, කැඩෙන, paludu වෙන හැම වෙලාවකදීම ඔබ හිතන්න, මම අනාථයෙක් වෙනවා, මට සනාතන වෙන්න බෑ, මමමයි මේ පරදින්නේ. මේ වීර්යය මත පිහිටලා පින්වත්නි ඔබ ධර්මයට සිත අරගෙන ධර්මානුකූලව ජීවත් වෙන්න. පළවෙනි කාරණාව, කාරණා 10. ඉද භික්කවේ භික්ඛු සීලවා හෝති පාතිමොක්ඛ සංවර උතෝ විහෙරති ආචාර ගෝචර සම්පන්නෝ අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි සමාදාය සික්ඛති සික්ඛා පදේසු යම්පි භික්කවේ භික්ඛු සීලවා හෝති. පින්වත්නි, සමාදාය සික්ඛති සික්ඛා පදේසු අයම්පි ධම්මෝ නාත කරනෝ. පළවෙනිම පිහිට, පළවෙනිම ආරක්ෂාව, පළවෙනිම රැකවරණය, පළවෙනිම හිසට සෙවන සීලවා හෝති. පින්වත්නි, සීලවන්තකම. සීලයෙන් paludu වෙනකොට අනාතයි, පිහිටක් නැහැ. එහෙනම් පළවෙනි පිහිට තමයි සීලය. දැන් බලමු අපි අට කතාවේ විග්‍රහ වෙන විදිහත්, ඒ වගේම විනය පිටකයේ සඳහන් වෙන කාරණා පිළිබඳව. සත්පුරුෂයන් ලැබෙන විට පින්වත්නි, ධර්මයේ පවා මනාකොට ඉගෙන ගන්න ඉඩ හසර සැලසෙනවා. ඔබටත් අද ඒ බඳු සත්පුරුෂ දේශනාවක් ඇහෙනවා. මේ දේශනාව ඔබට කියවා ගන්න පුළුවන් අංගුත්තර නිකායේ දසක නිපාතයේ දෙවෙනි කොටසේ 7 වෙනි සූත්‍ර දේශනාව. 10:1-2-7 පළවෙනි කාරණාවේ. මොකක්ද මේ භික්ෂුව සිල්වත් වෙනවා කියලා කියන්නේ? භික්ෂුත්වයක් ලබනවා කියලා කියන්නේ පින්වත්නි, මේ ජීවිතයේ පැවිදි බිමටපත් වෙන්නේ මොකක් අරමුණු කොටගෙනද? පින්වත්නි, සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්තාය. පරම අරමුණ වෙන්නේ නිවන් අවබෝධ කර ගැනීමමයි. නිවන් අවබෝධ කර ගැනීම අරමුණු කොටගෙන ඒ ගමන් කරන භික්ෂුව සීලවන්ත වෙන්න ඕන. සීලවා හෝති, සීලවන්ත වෙන්න ඕන. සාමණේර භික්ෂූන් වහන්සේ නමක් වුණත්, උපසම්පදා භික්ෂූන් වහන්සේ නමක් වුණත් පොරවන් ඉන්න ඇඳුමින් සීලවන්ත වෙන්නේ නැහැ. උන්වහන්සේගේ කය, වචනය, මනස ක්‍රියාත්මක වන ආකාරයයි උන්වහන්සේගේ සීලය. පින්වත්නි, සාමණේර භික්ෂුවකට සිල්පද 100කට වඩා තියෙනවා.
උපසම්පදා භික්ෂුවකට කෝටියක සංවරතාවයත් 127ක් නම් වූ සීලයකුත් උන්වහන්සේ ආරක්ෂා කරන්න ඕන. සීලය කියන්නේ එහෙනම් පද වශයෙන් ගත්තොත් කොච්චරද? පාතිමොක්ඛ සංවර උතෝ මොකක්කින්ද සීලවන්ත වෙන්න ඕන? ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් යුක්තව සංවර්ත වෙන්න ඕන, සංවර වෙන්න ඕන. ප්‍රාතිමෝක්ෂ සීලයෙන් සංවර වෙන්න ඕන. එනම් ප්‍රාතිමෝක්ෂ ශීලය මොකක් අරමුණු කොටගෙනද තියෙන්නේ? පින්වත්නි, ආදි බ්‍රහ්ම ශීලය. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය ආදි බ්‍රහ්ම සීලය ලෙස විග්‍රහ කරන්න පුළුවන්. ආදි බ්‍රහ්ම ශීලය කියන්නේ නිවනම මුල් වෙච්චි සීලයයි. ඒ සීලේ නිවනින් මෙහා කිසිම දෙයක් නැහැ. සීලයමයි පින්වත්නි අරමුණු වෙන්නේ. එහෙනම් සීලයේ මුල් වෙච්චි පින්වත්නි සමාදන් වීමක් තියෙන්න ඕන. නිවන්ම අරමුණු කරගත් එකක් වෙන්න ඕන. මෙහිදී විග්‍රහ වෙනව පින්වත්නි කොහොමද කියලා. ප්‍රාණඝාතය, අදත්තාදානේ, මුසාවාදේ, සුරාමේරය ආදී වූ ශික්ෂාපද තියෙනවා. ඔන්න ඔය කියන ශික්ෂාපද සමාදන් වෙන්න ඕන. වලකින්න ඕන, ආරක්ෂා වෙන්න ඕන. ඊළඟට පින්වත්නි බරපතල ශික්ෂාපද තියෙනවා 13ක්. ඒවට කියනවා සංඝාදිශේෂ කියලා. සංඝාදිශේෂ 13ක් තියෙනවා. මේකයි මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලේ උගන්වන්නේ. එතකොට ඔබ හිතලා බලන්න, ඔබේ නිවසට වැඩම කරවන භික්ෂුව, පාරදී මගතොටේදී ඔබට මුණ ගැහෙන භික්ෂුව, පොහොයගේදී ඔබට මුණ ගැහෙන භික්ෂුව, ඔබේ ආයතනයේ තුල ඔබට මුණ ගැහෙන භික්ෂුව කොච්චර සීලවන්තයිද කියන එක ඔබ මෙනෙහි කරලා බලන්න ඕන. සීලවන්තයෙකුට ගරු කිරීම, සීලවන්තයෙකුට සත්කාර දැක්වීම, සීලවන්තයෙකුට ආචාර බුහුමන් දැක්වීම පින්වත්නි ඔබේ ජීවිතයට විශාල කුසලයක්, ආනිසංසයක් ලැබෙනවා. කියලා කරගන්නවා නොවේ. භික්ෂුවක් දකින විට හුනස්නෙන් නැකිට ආචාර ගෝචර දැක්වීම සංසාරයේ පින්වත්නි විශාල ආනිසංසයන් ගෙනල්ලා දෙන කටයුත්තක්. ඔබ හිතලා බලන්න ඔබේ ජීවිතේ කොච්චර මෙබඳු කාරණා වලින් ප්‍රායෝගිකයිද කියලා. එහෙනම් ශික්ෂාපද 13ක් තියෙනවා සංඝාදිශේෂ ශික්ෂාපද. ඊළඟට තියෙනවා නිස්සග්ගිය පාචිත්‍ය. ඒ කියන්නේ අතහැරීම තුල සිල් රැකීම මුල් කරගත්ත දේ. අතහැරීම තුල නිස්සග්ගිය. දැන් ඔබට ප්‍රඥායකේ බණ අහන නිසා මතකයි. නිස්සරණය කියලාත් ඔබට වචනේ මතකයි. නිස්සරණය අතහැරීම. එහෙනම් නිස්සග්ගිය පාචිත්‍ය අතහැරීම තුළ ආරක්ෂා වෙන සීලය. අතහැරීම තුළ ආරක්ෂා වෙන සීලය. එබඳු ශික්ෂාපද පින්වත්නි 30ක් ප්‍රාතිමෝක්ෂ සීලයේ උගන්වනවා. එබඳු ශික්ෂාපද 30යි. 13යි 30යි. 43යි. ඊළඟට පින්වත්නි පචති. පචති සීලය උගන්වනවා ශීලය 92යි. පටිදේශනීය 4යි. අනියත 2යි. සේකියා 72යි. අධිකරණ සමත අර්බුද විසඳීම. අධිකරණ අර්බුද විසඳනවා. සමතයකටපත් අධිකරණ සමත. දැන් අද අපි දකින්නේ අධිකරණ සංකීර්ණය කියන වචනේ. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ තියෙන වෙනස්. අධිකරණ සමත. ඒ කියන්නේ මොකක්ද? අර්බුදය තියනවා. හැබැයි සමත සමතයකටපත් කරනවා. සංඝයා අතරවන අර්බුද සමතයකටපත් කරනවා. අර්බුද සමත පින්වත්නි 7ක් තියෙනවා. අර්බුදයක් සමතයටපත් කරන විදි භාග්‍යවතුන් වහන්සේගේ 7ක් තියෙනවා. එහෙනම් ඔක්කොම ටික පරාජිකා 4ක් තියෙනවා. මේ ඔක්කොම ටික එකතු වුණාම පින්වත්නි 227ක් වෙනවා. එහෙනම් භික්ෂුවක් මෙන්න මේ කියන 227න් සීලවන්ත වෙන්න ඕන. ඒ තැනකින් ඔහු දිනුව වෙන්නේ නැහැ. ඒ භික්ෂුව මොකක්ද?
දෙවෙනි කාරණාව තමයි භික්ෂුව ආචාර ගෝචර සම්පන්න වෙන්න ඕන. ඇවතුම් පැවතුම් ආචාර ගෝචර. ඇවතුම් පැවතුම් මොන වගේ දැවතුම් පැවතුම්? යාමීම් ඉඳුන් හිටුම් වැළඳීම් ආදී වූ ඇවතුම් පැවතුම් වලින් භික්ෂුවකටම ගෝචර වෙච්චි. ගෝචර කියලා කියන්නේ සුදුසු. සම්පන්න වෙන්න ඕන. ආචාර ගෝචර ඇවතුම් පැවතුම් වලින් සුදුසු කෙනෙක් වෙන්න ඕන. ඒකයි මේ සීලය කියලා කියන්නේ. ගිහි අම්මා තාත්තා කෙනෙක් වුණාමත් පංචශීලය ආරක්ෂා කරන්න ඕන. ඇවතුම් පැවතුම් වලින් පූර්ණත්වයටපත් වෙන්න ඕන. භික්ෂුවකට නම් තියෙනවා ආචාර්යවත් තියෙනවා, උපාධ්‍යායවත් තියෙනවා, පොහොයගේවත් තියෙනවා, පන්සලේ වත තියෙනවා. වත්තන්න පරිපූර්ණෙන්ති න සීලන්න පරිපූර්ණති. වත් සම්පූර්ණ නොකරන භික්ෂුව සීලයෙන් සම්පූර්ණ නොවන බව දේශනාවේ අපිට මුණ ගැහෙනවා. බලන්න කොච්චර වටිනවද පින්වත්නි. ආචාර ගෝචර සම්පන්නේසු. ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාට ආචාර ගෝචර ඇවතුම් පැවතුම් වලින් යුක්තව වාසය කරන්න ඕන. ඊළඟට මොකද්ද කියන්නේ? සීලය. අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි. පුදුමයි පින්වත්නි මේ ජීවිතයේ සුන්දරත්වය. අනුමාත්‍ර වූ අනුමාත්‍රයි. මාත්‍රයක් නෙමේ අනු. මාත්‍රය තවත් කොටස් වලට බෙදලා ගත්තාන් පස්සේ අනුයි. එහෙනම් අනුමාත්‍ර කුඩා වූ වරදෙහිද විශාල වරදක් නෙවෙයි. ප්‍රාණඝාතය, අදින්නාදානේ, කාමේසු මිච්ඡාචාර, අබ්‍රහ්මචර්යා, මුසාවාදා, සුරාමේරය වගේ සීලේ නෙවෙයි. මේ කියන්නේ කුමක්ද? කුඩා වූ වරදෙහිද යම් කටයුත්තක් කරන විට ඒ භික්ෂුව හොඳට සිහිය තියාගන්න ඕන පින්වත්නි. ඒ උපාසක මහතාව, උපාසක පියතුමා සිහිය තියාගන්න ඕන මේ වරදෙහි මට කොතරම් විපාකයක් තියෙනවද? දැන් මෙහෙම බණ අහනකොට පින්වත්නි පුදුම විදිහට ජීවිතය ඔබට වෙනස් වෙයි. කෙනෙකුගේ දෙයක් හොරෙන් ගන්න යනකොට හිතන්න ඕන මේක මගේ නෙවෙයි, ඇයි මං ගන්නෙ? කෙනෙකුට බොරුවක් කියන්න යනකොට හිතන්න ඕන ඇයි මම මේක කරන්නේ? මොකටද මම මේ කරන්නේ? හැසිරෙන්න යනකොට දන්න ඕන මොකක් අරමුණු කොටගෙනද මම මේ කරන්නේ? ඇයි මම මේක කරන්නේ? පින්වත්නි, සිතන සිතුවිල්ලක් පාසා ඔබ අනුමාත්‍ර වූ වරදෙහි බය දකින්න පුරුදු වෙන්න ඕන. අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි. ඊළඟට මොකද්ද? සමාදාය සික්ඛති සික්ඛාපදේසු. සමාදාන වෙච්ච ශීලය. තමන් දැනගෙන සමාදන් වෙච්චි සීලය. ඒ සීලය පින්වත්නි සික්ඛාපදේසු සික්ඛති. ඒ සීලය තුල හික්මෙන්න ඕන. තමන් සමාදන් වෙච්චි, තමන් අදිෂ්ඨාන කරපු, තමන් ජීවිතේ පිහිට කරගත්ත සීලය තුල හැසිරෙන්න ඕන. යම් හේකින් මහාන සිල්වත් වේද, සමාදාන කොටගත් ශීලයේ හික්මේද පින්වත්නි අයම්පි ධම්මෝ නාත කරනෝ. අනාතයෙක් නොවේයි, ඔහු සනාතයෙක් කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. දැන් ඔබ විමසලා බලන්න. සීලය තුල පෝෂණය වෙන්න ඕන. සීලයෙන් පිරිවෙන්න අපි අනාතයෝ භවට පත් වෙනවා. කාටවත් පින්වත්නි මේ අනාත භවෙන් ගලව ගන්න පුළුවන්කමක් නැහැ. ගෙදර ජීවත් වෙනකොට තාප්පයක් දා ගන්න පුළුවන්. ඒකට CCTV හයි කර ගන්න පුළුවන්. මුරකරුවෝ යදන්න පුළුවන්. මෙහෙසියෝ යදවන්න පුළුවන්. නමුත් පින්වත්නි, සීලයෙන් යම් වූ කෙනෙක් පිරිහෙනකොට ඒ අනාත භාවයේ සනාත කරවන්න ලෝකෙ කිසිම జగතෙක් නැහැ. තමන්මයි ඒක කරගත්තේ. තමන්ටමයි ඒකේ විපාකත් විඳලා දෙන්නේ. තමන්මයි ඒකට මුහුණ දිය යුත්තේ. නාත කරන ධර්මයයි. සීලයෙන් පිරිහීම නාත කරන ධර්මයක්. සීලයෙන් දූෂණය වීම නාත කරන ධර්මයක්. සීලයෙන් අපිරිසිදු වීම පින්වත්නි නාත කරන ධර්මයක්. එහෙනම් අනාත නොවි සනාත වෙන්න නම් ඔබ සීලය තුල හික්මෙන්න ඕන. නිතර ඔබ මෙනෙහි කරන්න.
මම මේ සීලය සමාදන් වෙලා ඉන්නේ. මම මේ විදිහට අදිෂ්ඨාන කරලයි ජීවත් වෙන්නේ. සීලය බිඳෙන හැම වෙලාවකදීම මම භාග්‍යවතුන් වහන්සේගෙන් ඈත් වෙන කෙනෙක්. සීලය දිවිහිමියෙන් ආරක්ෂා කරනවා. වෘතයක් නෙවෙයි පින්වත්නි. වෘතයක් නෙවෙයි. දැන් සීලබ්බත පරාමාස සංයෝජන ධර්මයක් නෙමෙයි. නිවන් අරමුණු කොටගෙන යන තැනැත්තෙක් තැනැත්තියක් ආරක්ෂා කරගත්ත සීලය නිවැරදිව ආරක්ෂා කරගන්න වීරිය තියාගන්න ඕන. 10න් 1යි. 10 2. පුනච පරම් භික්කවේ භික්ඛු බහුසුතෝ හෝති සුතදරෝ සුතස්සන්ති චයෝ යේතේ ධම්මා ආදී කල්යාණ මජ්ජේ කල්යාණ පරියෝසාන කල්යාණ සාත්තා සබ්යංජනා කේවල පරිපුන්නම් පරිසුද්ධං බ්‍රහ්මචරියං අභිවදන්ති තථා රූපාස ධම්මා බහුසුතා හොන්ති දතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටි විද්ධා යම්පි භික්කවේ භික්ඛු බහුසුතෝ හෝති දිට්ඨියා සුප්පටි විද්ධා අයම්පි ධම්මෝ නාත කරනෝ. පින්වත්නි ඔබට බොහෝමත්ම පින් සිද්ධ වෙනවා මේ සූත්‍රයේ පදයෙන් පදය ඔබ ඉගෙන ගන්න උත්සාහ දරන්න. පදයෙන් පදය ඔබ ඉගෙන ගන්න උත්සාහ දරන්න. පුදුම විදිහට ලස්සනක් මේ සූත්‍ර දේශනාවල ඉගැන්වීමේ කරුණ අපිට තියෙනවා. පුනච පරං තවද මහණෙනි භික්කවේ මහණෙනි තවද මහණෙනි පුනච පරං භික්ඛු බහුසුතෝ හෝති භික්ෂුව භික්ඛුව කියලා කියන්නේ භික්ෂුව මහණතෙමි බහුසුතෝ හෝති සුතදරෝ සුතස්සන්ති චයෝ මේ බොහෝ ඇසූ පිරු ධර්ම ඇති බහුසුතෝ සුත කියලා කියන්නේ අහනවා බහුසුතෝ ගොඩක් අහනවා බහුශ්‍රුතයි බොහෝ කොට අහනවා සුතදරෝ සුතන්ති චයෝ අහපු ධර්මය මේ ශ්‍රුතේ නැත්තම් බහුශ්‍රුත අහන් කොටස් වශයෙන් අහන ලද ධර්මය ඊ타මත්ම පිරිසිදු අවබෝධ කරගත් යේතේ ධම්මා පින්වත්නි ඒ ධර්මය ආදී කල්යාණ ඒ ධර්මය ආදී කල්යාණ ආරම්භය ආදී ආරම්භය කල්යාණයි පින්වත්නි පැහැදිලි මජ්ජේ කියලා කියන්නේ මැද කල්යාණ මැද යහපත් මැද කල්යාණයි පරියෝසාන කල්යාණ පරියෝසාන අවසාන පර්යව්‍යාසාන අවසාන කල්යාණයි සාත්තා අර්ථය දැන් බලන්න යම් භික්ෂුවක් බහුශ්‍රුතව ඇසූ ධර්මය ආදී කල්යාණයි ආරම්භය යහපත් මජ්ජේ කල්යාණේ මැද යහපත් පරියෝසාන කල්යාණේ අවසානයේ යහපත් මුල මැද අග පින්වත්නි අපවත්ී වදහාල මඩිහේ පඤ්ඤාසීය මහානායක හාමුදුරුවන්ගේ ඒ වගේම නාව්‍යරේ අරිය ධම්මනායක හාමුදුරුවන්ගේ ඒ වගේම නාරද නායක හාමුදුරුවන්ගේ විශාල ස්වාමින් වහන්සේලාගේ අතීතයේ මෙන්න මේ කියන ධර්මපරයායන් ඒ විදිහටම තියෙනවා. ආදී කල්යාණේ මජ්ජේ කල්යාණේ පරියෝසాన කල්යාණේ ආරම්භයත් මැදත් අවසානයත් පුදුම විදිහට පින්වත්නි ගැලපෙනවා. මං කියන්නේ ඒකට චරිත සහතිකයක් දුන්නා නෙවෙයි අපිත් උන්වහන්සේලාගේ බණ අහන නිසා ඔබටත් අහන්න සිත් ඇති වෙන්න පමණයි සිහි කළේ. එහෙම නැතු උන්වහන්සේලාගේ ශාසන ක්‍රියාවන් මට අර්ථ ගන්වන්න පුළුවන් කමක් නැහැ. ඒ තරම් උන්වහන්සේලා පරම ගම්බීරයි. දැන් බලන්න පින්වත්නි ඊළඟට කොහොමද කියන්නේ? සාත්තා සබ්යංජනා කේවල පරිපුන්නම් පරිසුද්ධං බ්‍රහ්මචරියං අභිවදන්ති. සාර්ථ වූ
ඒ කියන්නේ අර්ථවත් වූ සභ්‍යංජන පැහැදිලිවම ප්‍රකාශ කරන අර්ථාන්විතව පැහැදිලිවම ප්‍රකාශ කරන කේවල පරිපුන්නං පරිසුද්ධං බ්‍රහ්මචාරියං අභිවදති යම් මේ දහම් කෙනෙක් කේවලයි පරිපූර්ණයි මුලින්ම පිරිසුදුයි පරිපුන්න පරිසුද්ධං සුද්ධං නෙමෙයි පින්වත්නි පරිසුද්ධං ඒ කියන්නේ මුලින්ම පිරිසුදුයි බ්‍රහ්මචාරියං මෙතන බ්‍රහ්මචාරියං කියලා කියන්නේ මොකක්ද බ්‍රහ්මචාරියං කියලා කියන්නේ පින්වත්නි නිවන් මඟ දැන් බලන්න මම දවසක් ප්‍රඥා නාලිකාවේ දේශනාවක් පැවැත්තුවා නිවන කියන වචනය අභිදාන ප්‍රදීපිකාවේ විග්‍රහ වෙන විදිහ වචන 100කට වඩා පරිශීලනය කරන්න පුළුවන් නිවනට අද අලුත් වචනයක් හම්බුණා මොකක්ද බ්‍රහ්මචාරියං නිවන් මඟ කියන නිවන් මඟ දේශනා කරන අභිවදන්ති පින්වත්නි දේශනා කරනවා තථා රූපස්ස ධම්මා බහුසුතා හොಂತಿ ඉබඳු වූ ධර්මයක් බහුශ්‍රත වෙනවද බහුසුතා හොಂತಿ බහුශ්‍රත වෙනවද දතා වචසා ಪರಿචිතා මනසානුපෙක්කිතා දිට්ඨියා සුප්පටි විද්දා පින්වත්නි ඉබඳු ධර්මය බහුශ්‍රත වෙනවා බහුසුතා දතා ධාරණය කර ගන්නවා වචසා ಪರಿචිතා වචනයෙන් සිහි කර ගන්නවා මනසානුපෙක්කිතා මනසින් විමසනවා දිට්ඨියා සුප්පටි විද්දා අනුප්‍රේක්ෂණ වෙනවා ඒ කියන්නේ ප්‍රඥාව දිට්ඨියා සුප්පටි විද්දා පින්වත්නි දෘෂ්ටිය පැහැදිලිවම තේරුම් ගන්නවා සුප්පටි විද්ද තේරුම් ගන්නවා සුප්පටි විද්දා කියලා කියන්නේ තේරුම් ගන්නවා අවබෝධ කර ගන්නවා මොකක්ද නිවන මනා ලෙස අවබෝධ කර ගන්නවා යම්පි වික්කවේ බික්කු බහුසුතෝ හෝති මහණෙනි යම් මේකින් භික්ෂුව බහුශ්‍රත වෙනවද ඒ භික්ෂුව ආදී කල්යාණේ මජ්ජේ කල්යාණේ පරියෝසాన කල්යාණේ මුලමෙද අග යහපත් වූ දිට්ඨියා සුප්පිටි විද්දා ඒ භික්ෂූන් වහන්සේ පැහැදිලිවම තේරුම් ගන්නවා නිර්වාණය දහම නාත කරන වෙනවා එහෙනම් දෙවෙනි කාරණාව මොකක්ද ධර්මය ඇසීම අනාත නොවන දෙයක් එහෙනම් නිවන් මඟ පූර්ණේ කර ගන්නවා කියලා කියන්නේ පින්වත්නි අනාත නොවන සනාතන ධර්මයක් 10න් දෙකක් ඉවරයි 10න් තුන්වෙනි එක පුනච පරම් භික්කවේ භික්ඛු කල්යාණ මිත්තෝ හෝති කල්යාණ සහායෝ කල්යාණ සම්පවංකෝ යම්පි භික්කවේ භික්ඛු කල්යාණ මිත්තෝ හෝති කල්යාණ සහායෝ කල්යාණ සම්පවංකෝ අයම්පි ධම්මෝ නාත කරනු තුන්වෙනි එක පුදුමයි සීලයෙන් රැක ගන්න ඕන ධර්ම ශ්‍රවණය සිද්ධ කර ගන්න ඕන අනාතන වෙන සනාතන වෙන ධර්මය තුන්වෙනි කාරණාව මොකක්ද පින්වත්නි භික්කවේ භික්ඛු කල්යාණ මිත්තෝ හෝති මහණෙනි යම් මහණ කෙනෙකුට කල්යාණ මිත්‍රයෙක් ඇතිද දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට පින්වත්නි ඇවිදින් විමසනවා ස්වාමීනි කල්යාණ මිත්‍රයෙක් විදියට ඇසුරු කළ යුත්තේ කවුද කියලා බුදුරජාණන් වහන්සේ දා දේශනා කළේ පින්වත්නි සාරිපුත්ත මහරහතන් වහන්සේත් මොග්ගල්ලාන පුත්තිස්ස මහරහතන් වහන්සේත් කල්යාණ මිත්‍රයන් වහන්සේලා ලෙස ඇසුරු කරන්න කියලා මහා සංඝයාට පින්වත්නි අනුශාසනා කළා. දැන් ඔබටත් මා දේශනා කරනවා. ඔබට පුළුවන් බෞද්ධ පොත් අතර තියෙනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ කියලා පොත් දෙකක් රචනා කරලා තියෙනවා. කතෘවරයා තමයි ගයන් චානුක විධානපතිරණ ගොඩගේ පොත් සමාගමෙන් පොත ප්‍රින්ට් කරලා තියෙනවා. හරිම ලස්සනට පින්වත්නි සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැනත් මුගලන් මහරහතන් වහන්සේ ගැනත්
මේ කල්යාණ මිත්‍රයන් දෙදෙනා පිළිබඳව විස්තර කරලා තියෙනවා. තව පුළුවන් ඔබට අවසරයි හේම්පිටගෙදර නායක හාමුදුරුවෝ ලියලා තියෙනවා ආනන්ද හාමුදුරුවෝ සහ බුදු හාමුදුරුවෝ කියලා පොත් දෙකක්. ආනන්ද හාමුදුරුවෝ එකක්, අනිත් එක බුදු හාමුදුරුවෝ. හරිම ලස්සනට පින්වත්නි මේ චරිත ගැන ලියලා තියෙනවා. මම වෙලෙන් දැන්වීමක් නෙමේ දැම්මේ, ඔබට මූලාශ්‍ර අරගෙන කියව ගන්න පුළුවන්. ඇයි මං එහෙම කියන්නේ? කවුද කල්යාණ මිත්‍රයා? මොන වගේද කල්යාණ මිත්‍රයා? කොහොමද කල්යාණ මිත්‍රයාගේ හැසිරීම? කොහොමද කල්යාණ මිත්‍රයාගේ පිහිටවීම කියන පරියායන් හරිම ලස්සනට පින්වත්නි විග්‍රහ කරලා තියෙනවා. ඔබට පුළුවන් කියවගෙන බලන්න. කල්යාණ මිත්‍රයන් යහපත් යාළුවන් ඇත්තේද? මොකක්ද මෙතන මේ කියන්නේ? සසර බිය ඇති කරවන බිය දක්වන කෙනෙක් වෙන්න ඕන කල්යාණ මිත්‍රයා. දැන් එතකොට ඔබට මාර උක්ත සඳහන් කරපු ග්‍රන්ථ දෙක පරිශීලනය කරද්දී ඔබට මනා ලෙස පැහැදේවි කොහොමද උන්වහන්සේලාට මුණ ගැහුණු පිරිසට මේ සසර බිය දක්වලා තියෙන්නේ කියලා. පින්වත්නි, මුගලන් මහරහතන් වහන්සේ දිනක් පිණ්ඩපාත චාරිකාවේ හැසිරෙනකොට තමන් වහන්සේත් එක්ක ළඟම හිටිය ලක්කන කියන හාමුදුරුවෝ. ලක්කන හාමුදුරුවන්ට ප්‍රේතයන් පෙන්නලා කියනවා, ලක්කන ස්ථවිරය බලන්න අර කන්දෙන් පල්ලෙහාට වැටෙන ප්‍රේතයාගේ තියෙන ස්වභාවය, ගිජුලිහිනියන් එවදින් ශරීරය භුක්ති විඳිනවා, පුදුමයි නෙවෙද කියලා පෙන්නලා ඒ භාග්‍යවතුන් වහන්සේ අභිමුඛයට එකගෙන ගිහින් එතන රැස් වෙච්ච පිරිසටත් මේ සංසාරයේ බය උන්වහන්සේ වදාරනවා. සසර බිය. එතකොට ඔබට කල්යාණ මිත්‍රයෙක් නම් පින්වත්නි ප්‍රාණඝාතය සිද්ධ වෙන වෙලාවේදී ප්‍රාණඝාතය ආදීනව කියලා දෙන්න ඕන. හොරකම් කරනකොට හොරකම් කිරීමේ ආදීනව ගැන කියලා දෙන්න ඕන. කාමයේ වරදව ඇසිරෙනකොට කාමයේ වරදව ඇසිරීමේ විපාක ගැන කියලා දෙන්න ඕන. බොරු කියනකොට බොරු කීමේ ආදීනව විපාක ගැන කියලා දෙන්න ඕන. මත් වතුර පාවිච්චි කරනකොට ඒ ආදීනව කියලා දෙන්න ඕන. දස අකුසල් කරනකොට පින්වත්නි, දස අකුසල් කරනකොට දස අකුසල් වල තියෙන ආදීනව කියලා දෙන්න ඕන. ඒ කියලා දෙන්නේ මොකක් නිසාද? සසර බිය ස්වභාවය පෙන්වන්න. ඔබ මේ කර්මය කළොත් ඔබට කර්මයේ විපාක මේ විදිහයි. ඔබ කුසල් කර්ම කළොත් ඔබට කුසල කර්මයේ විපාකේ මේ විදිහයි. ඔබ ආරක්ෂා විය යුතුයි. මේ විදිහට පින්වත්නි පෙන්නලා දෙන්න ඕන. ඒ පෙන්නලා දුන්නාම තමයි ඔහුට පුළුවන්කම තියෙන්නේ රැකවරණයක් හදාගන්න කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ. ඒ වගේම එයා කල්යාණ සම්පවංකතෝ. මොකද්ද මේ කියන්නේ? ප්‍රතිපදාවට බැසගත් අයෙක් වෙන්න ඕන. සම්පවංකයි. ප්‍රතිපදා ප්‍රතිපත්ති ගරුක කෙනෙක් වෙන්න ඕන. ප්‍රතිපත්තිය බිඳින කෙනෙක් ඇසුරු කරන්න හරි භයානකයි. කල්යාණ මිත්‍රයා ප්‍රතිපත්ති ගරුක වෙන්න ඕන. පින්වත්නි, ඒ කල්යාණ මිත්‍රයා, ඒ කල්යාණ මිත්‍රයාට යහළුවන් නැති කල්යාණ මිත්‍ර සම්පවංක ප්‍රතිපත්තියක් ඇති වේ නම් අන්න ඒ අයට පින්වත්නි නාත කරන ධර්මය. ප්‍රතිපත්ති ගරුක, සසර බිය ඇති කරවන, සසරෙන් අපිව මුදවන, යහපතෙහි අපි යොදවන කෙනා පින්වත්නි කල්යාණ මිත්‍රයෙක්. දැන් ඔබ හොඳට බලන්න අපිට හිටපු කල්යාණ මිත්‍රයෝ තමයි කවුද කියලා. ඊළඟට 4 වෙනි කාරණාව, පුනච පරම් භික්කවේ භික්ඛු සුවචෝ හෝති සුවචස්ස කරණේහි ධම්මේහි සමන්නාගතෝ කේමෝ පදක්කිනග්ගාහි අනුසාසනින් යම්පි භික්කවේ භික්ඛු සුවචෝ හෝති සුවචස්ස කරණේහි ධම්මේහි සමන්නාගතෝ කේමෝ පදක්කිනග්ගාහි අනුසාසති අයම්පි ධම්මෝ නාත කරනු. 4 වෙනි එක. සුවච කියන වචනේ අපිට හම්බ වෙනවා. සුවචෝ හෝති, සුවච කීකරු. දැන් ඔබට මෙහෙම බණ ඇහෙනකොට ඔබ හොඳට විග්‍රහ කරගෙන බලන්න මොකක්ද මේ මෙතන කියවෙන පදේ කියලා. සුවච කියලා කියන්නේ මොකක්ද? මෙතන සුවච කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය. වෙන දෙයක් නෙමෙයි. සුවච චතුරාර්ය සත්‍ය ධර්මය. මහණෙනි, යම් වූ මහණ කෙමෙක් තෙමෙක් සුවච බව කරන ධර්මයන්ගෙන් සමන්නාගත වූයේ හැඟින්නේද?
මොකක්ද එහෙනම් මේ සුවච කරන ධර්මයන්ගෙන් සමන්නාගත වූයේ? හැඟින්නේ කියලා කියන්නේ පින්වත්නි හැඟෙනවා. දුකට හේතුව දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය. දුක්ඛාර්ය සත්‍ය, සමුදයාර්ය සත්‍ය, නිරෝධාර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර්ය සත්‍ය. මෙන්න මේ කියන ධර්මයන්ගෙන් සමන්නාගතයි. සමන්නාගතයි. හැඟිනවද? පැදකුණෙන් අනුශාසනය පිළිගන්නා, ඒ කියන්නේ මානේ නැති වී ඇති අයෙක්. පැදකුණෙන් පදක්කිනග්ගාහි අනුශාසති. මානේ නැති වී ඇති අයෙකු. මානේ නැති වී ඇති අයෙකු පිළිගන්නා වේද? ඒ මහන පින්වත්නි සුවචස්ස කරන ධර්මයන්ගෙන් සමන්නාගතයි. යම්පි භික්කවේ භික්ඛු සුවචෝ හෝති සුවචස්ස කරණේහි ධම්මේහි සමන්නාගතෝ. සුවච වූ ධර්මයන්ගෙන් සමන්නාගතයි. යම්පි භික්කවේ නාත කරනෝ. පින්වත්නි හතරවෙනි නාත කරන ධර්මයේ එයයි. අනාතන වෙන සනාත වෙන ධර්මයේ එයයි. කවුද මේ දේශනා කරන්නේ? බුදුරජාණන් වහන්සේ. කාටද දේශනා කරන්නේ? භික්ෂුන් වහන්සේලාට. ඇයි දේශනා කරන්නේ? අනාත නොවන්න. මොකක් සඳහාද දේශනා කරන්නේ? සනාතව වෙසෙන්න. මොකක්ද ඒ කියන්නේ? පිහිට කොට පිළිසරණ කොට ජීවත් වෙන්න. පස්වෙනි කාරණාව. පුනච පරම් භික්කවේ යානිතානි බ්‍රහ්මචාරීනං උච්චාවචානි කිංකරණීයාති තත්ත දක්ඛෝ හෝති අනලසෝ තත්‍රපායාය වීමංසාය සමන්නාගතෝ අලංකාතුං අලං සංවිධාතුං යම්පි භික්කවේ භික්ඛු යානිතානි සබ්‍රහ්මචාරීනං උච්චාවචානි කිංකරණීයාති තත්ත දක්ඛෝ හෝති අනලසෝ තත්‍රාපායාය වීමංසාය සමන්නාගතෝ අලංකාතුං අලං සංවිධාතුං අයම්පි ධම්මෝ නාත කරනෝ. පස්වෙනි එක. මෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි. යම් මහණ සබ්‍රක්‍මසුරුන්ගේ යම් කුදු මහත් කුම්ක කරණීය වූ, ඒ කියන්නේ සිවුරු වත් පිළිවෙත් ආදිය මනාකොට කරන්නට සමත් වූයේද දක්ෂ වූයේද? බලන්න කොච්චර පැහැදිලි කිරීමක්ද. සංවිධානය කරන්න යහපත් වේද? කම්මැලිකම නැත්තේද? සමගිව උපකාරයෙන් කටයුතු කරන්නේද? පිරිසුදු ඇවතුම් පැවතුම් වල කටයුතු කරන්නේද? දක්කෝ කියලා කියන්නේ දක්ෂයි. තමන්ට පැවරෙන කටයුතු වලින් දක්ෂව කටයුතු කරනවද? එහෙනම් දැන් හිතලා බලන්න මේ වීරිය ගැනයි පින්වත්නි සාකච්ඡා කරන්නේ. සිවුරු ආදී පිළියෙල කරගන්න, වත් පිළිවෙත් ඉටු කරගන්න, පිරිසුදු කටයුතු අනලස්ව කරගන්න, සමගියෙන් ජීවත් වෙන්න, ඊළඟට සංඝයා සමග සංඝ කර්ම කරනකොට දක්ෂ වෙන්න, කම්මැලිකම නැතුව ජීවත් වෙන්න. යම් භික්ෂුවක් අනලසෝ තත්‍රාපායාය වීමංසාය සමන්නාගතෝ අලංකාතුං අලස් නොවි කම්මැලි නොවි පින්වත්නි කටයුතු කරනවා නම් අන්න ඒකත් පින්වත්නි නාත කරන ධර්මයක්. යම් කෙනෙක් තම තමන්ගේ කටයුතු කර ගැනීමට කම්මැලි නම්, පසුබසින ස්වභාවයකින් යුක්ත නම් ඒක අනාත වෙන කාරණාවක්. එහෙනම් සනාත වෙන්න ඕන. විනය කර්ම කරනකොට ඒ ආදී විනය කාර්යයන් සඳහා භාවනා ආදී කටයුතු වලට දක්ෂ වෙන්න ඕන. සිවුරු පිරිකල පිළියෙල කර ගැනීමට දක්ෂ වෙන්න ඕන. තමන්ගේ කෙලෙස් මල සෝදා හැරීමට දක්ෂ වෙන්න ඕන. දක්ෂ නැති භික්ෂුව අදක්ෂයි. අදක්ෂ භික්ෂුව පරාජයට පත්වෙච්ච කෙනෙක්.
අනාතව ජීවත් වන කෙනෙක්. සනාතව ජීවත් වෙන්න නම් දක්කෝ කියලා කියනවා දක්ෂ වෙන්න ඕන. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. පුනච පරම් භික්කවේ පින්වත්නි 10ක් තිබෙනවා කාරණා. දැන් අපි සාකච්ඡා කරන්නේ 6 වෙනි කාරණාව. පළවෙනි එක අපි සාකච්ඡා කළා සීලය. සීලේ බිඳෙනවා කියලා කියන්නේ අනාතයි. දෙවෙනි එක කතා කළා අපි ශ්‍රුතවත් භාවය. ශ්‍රුතවත් භාවයේ ධර්මදර භාවයේ නැත්තම් අනාතයි. තුන්වෙනි එක අපි කතා කළා කල්යාණ මිත්‍රයන් සිටිය යුතුයි. සසර බිය උපදවන, සසරෙන් අපිව මුදවන ප්‍රඥාවන්ත වූ අය කල්යාණ මිත්‍රයන් විදියට විග්‍රහ කළා. එබඳු අය ඇසුරු කරන්නට ලැබෙන එක සනාතයි. ඇසුරු කරන්න නැත්තම් අනාතයි. සුවච බව චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව මනාකොට දේශනා කරන උත්තමයන්ගේ දේශනාවන්. එබඳු වූ උත්තමයන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට වීරිය තියෙන්න ඕන. එහෙම නැත්තම් අනාතයි. එසේ තියෙනවා නම් සනාතයි. ඔබට අදක්ෂයෙක් නම් ඊළඟට අනාතයි. ඒ කියන්නේ සිවුරු පිළි ආදී පිළියෙල කර ගැනීමට ඒ වත් පිළිවෙත් කිරීමට අදක්ෂ නම් ඔබ අනාතයි. එහෙනම් දැන් 6 වෙනි එක. පුනච පරම් භික්කවේ භික්ඛු ධම්මකාමෝ හෝති පිය සමුදාහාරෝ අභිධම්මේ අභිවිනයේ උලාර පාමුජ්ජෝ යම්පි භික්කවේ භික්ඛු ධම්මකාමෝ හෝති පිය සමුදාහාරෝ අභිධම්මේ අභිවිනයේ උලාර පාමුජ්ජෝ අයම්පි ධම්මෝ නාත කරනෝ. 6 වෙනි එක. මහණෙනි මේ භික්ෂුව ධම්මකාමෝ හෝති. ධම්මකාමෝ ධර්මයට කැමති කෙනෙක් වෙන්න ඕන පින්වත්නි. භික්ෂුවක් වුණාම ධර්මයට කැමති කෙනෙක් වෙන්න ඕන. හොඳට බණ දහම් ඉගෙන ගන්න ඕන. ධර්ම අධ්‍යයනය කරන්න ඕන. ධර්මයට රුචිකත්වයක් දක්වන්න ඕන. ඒ භික්ෂුව අනාතයෙක් නොවේ පින්වත්නි, සනාතයෙක්. දහමට කැමති වෙන්න ඕන. ඊළඟට මොකද්ද කියන්නේ උන්වහන්සේ? පිය සමුදාහාරු අභිධම්මෝ අභිවිනේ උලාරපාමොජ්ජෝ. පින්වත්නි, ඒ භික්ෂූන් වහන්සේ පරහට අනුන්ට දහම් දෙසුණු කැමැත්තෙක් වෙන්න ඕන. තමා දන්නා වූ දහම් කරුණු පරහට අනුන්ට කියා දෙන්නෙක් බවට පත් වෙන්න ඕන. කොච්චර වටිනා කාරණාවක්ද? සත්පුරුෂයෙක් මුණ ගැසුණු නිසා පින්වත්නි, අපටත් පුළුවන්කම ලැබුණා ඔබට ධර්මයේ දේශනා කරන්න. අනාත නොවි සනාත කාරණාවක් ඇති කරගන්න. එහෙනම් පරහට දහම් දෙසුණු කැමැති කෙනෙක් වෙන්න ඕන. මොකකින්ද දේශනා කරන්නේ? තම අභිමතයේ පරිදි නොවේ. තම අදහස් නොවේ. මගේ අදහස් අහන්න නොවේ ඔබ මෙතනට සම්බන්ධ වෙන්නේ. කාගේද? භාග්‍යවතුන් වහන්සේගේ මුවින් වදාළ වචනය. අනේකයි මෙතන කියන්නේ. මොකක්ද? අභිධම්මේ අභිවිනේ උලාරපාමොජ්ජෝ. අභිධර්මයෙන් අභිවිනයෙන් මහත් ප්‍රමෝද්‍ය ඇති වූයේ වෙන්න ඕන. අභිධර්මයෙන් අභිවිනයෙන් පින්වත්නි ප්‍රමෝද්‍යයට උලාරපාමොජ්ජෝ ප්‍රමෝද්‍යයට පත්වෙච්ච සතුටට පත්වෙච්ච කෙනෙක් වෙන්න ඕන. යම්පි භික්කවේ භික්ඛු ධම්මකාමෝ හෝති. යම් හේකින් ඒ මහණතෙමේ දහමට කැමැති වෙන්නේද? භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට කැමැති වෙන්නේද? පරහට ප්‍රිය දේශනා ඇති වූයේ අනික් අයටද පින්වත්නි ප්‍රිය ස්වභාවයකින් යුක්ත අභිධම්මේ ගාම්භීර වූ ධර්මය අභිවිනයේ පින්වත්නි ශ්‍රේෂ්ඨ වූ විනය උලාර පාමොජ්ජෝ පින්වත්නි සතුටින් යුක්තවම දේශනා කරනවා. මෙන්න මේක අයම්පි ධම්මෝ නාත කරනෝ 6 වෙනි නාත කරන කාරණාවයි. දැන් මේ කාරණා 6න් ඔබ සීලයෙන් පිරිහිලා නම් ඔබ පළවෙනියට අනාතයි. ඔබ ධර්මයේ දන්නේ නැත්නම් ඔබ අනාතයි. ඔබට කලන මිතුරන් නැත්නම් ඔබ අනාතයි. ඔබ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳ වැසෙන දේශනා අසන්නටත් අසාර්ථක නම් ඔබ අනාතයි. ඔබ කාර්යයන් තුල දක්ෂ නොවෙනවා නම් ඔබ අනාතයි. ඔබ ධර්මයට කැමැතිව ධර්මයේ ඉගෙන පරහට ධර්මයේ දේශනා නොකරන්නේ නම් ඔබ අනාතයි. ඔබ මේ කාරණා තිබෙන්නෙක් නම් සනාතයි. ඒ කියන්නේ ගෞතම බුද්ධ ශාසනයේ පිහිට පිලිසරණ පින්වත්නි
ඔබට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. 7 වෙනි කාරණාව පුනච පරම් භික්කවේ ආරද්ධ විරියෝ හෝති අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උපසම්පදාය තාමවා දල්ල පරක්කමෝ අනික්කිත්ත ධරෝ කුසලේසු ධම්මේසු යම්පි භික්කවේ භික්ඛු ආරද්ධ විරියෝ විහෙරති අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උපසම්පදාය තමාවා දල්ල පරක්කමෝ අනික්කිත්ත ධරෝ කුසලේසු ධම්මේසු අයම්පි ධම්මෝ නාත කරනෝ 7 වෙනි එක. පින්වත්නි භික්ෂුවක් නැත්තම් ඔබ භික්ෂුණියක් උපාසකයෙක් උපාසිකාවක් දක්ෂ වෙන්න ඕන මොකක් සඳහාද? ආරද්ධ විරියෝ විහෙරති ආරම්භ කරන ලද වීරියකින් යුක්තව ආරම්භෝ වීරියකින් යුක්තව මොකක් සඳහාද? අකුසලානං ධම්මානං පහානාය පින්වත්නි අකුසල ධර්මයෝ ප්‍රහාණය පිණිස ආරම්භෝ වීරිය ඇති කෙනෙක් වෙන්න ඕන. ඊළඟට මොකක්ද කියන්නේ? පින්වත්නි කුසල ධර්මයන් පිරිහින්නට නොදී ආරක්ෂා කරගන්න වීරිය ඇති වාසය කරන්නෙක් වෙන්න ඕන. අකුසල් දහම් තුලින් අකුසල් දහම් ප්‍රහාණය කරන්නටත් කුසල් ධර්මයන් දියුණු කර ගන්නටත් සමාර්ථ වෙච්ච කෙනෙක් වෙන්න ඕන. දක්ෂ කෙනෙක් වෙන්න ඕන. පින්වත්නි අන්න එබඳු වූ කෙනෙක්. ඒ කියන්නේ මේ බෝධිපාක්ෂිත ධර්මයන්. බෝධිපාක්ෂිත ධර්මයන් තුල තමයි විග්‍රහ වෙන්නේ. මෙන්න මේ බෝධිපාක්ෂිත ධර්මයන් තුල සතර සම්‍යක් ප්‍රධාන වීරිය තියෙනවා. මෙන්න මේ වීරියකින් යමෙක් යුක්ත නම් පින්වත් යහුනාත කරනයි. 8 9 10 කාරණා තුනක් තියෙනවා කෙටියෙන් විග්‍රහ කරලා දෙන්නම්. පාලි වචනේ නොකිය. 8 වෙනි කාරණාව තමයි පින්වත්නි සිව්පස පරිභෝජනය. සිව්පස පරිභෝජනය තුල ඒ භික්ෂුව අල්පේච්ඡතාවයේ ප්‍රගුණ කරමින් පරිහරණය කරන්න ඕන. පුනච පරම් භික්කවේ සත්තුට්ඨෝ හෝති ඉතරීතරත් චීවරම් පිණ්ඩපාත සේනාසන ගිලාන පච්චේ බේසජ්ජ පරික්කාරේන යම්පි භික්කවේ භික්ඛු සන්තුට්ඨෝ හෝති. සතුටු වෙන්න ඕන. භික්ෂුවට ලැබෙන පිණ්ඩපාතයේ සේනාසනයේ ගිලාන ප්‍රත්‍ය බෙහෙත්තේ මේවා පිළිබඳව සතුටු වෙන්න ඕන. සෑහීමකටපත් වෙන්න ඕන. උන්වහන්සේ සතුටු සිතින් යුක්තව සිව්පසේ පරිභෝජනය කරන්නේද? ලෝභයෙන් සිව්පසේ පිසුපස හඹාගෙන නොගොස් ලැබෙන සිව්පසේ අල්පේච්ඡතාවයෙන් ප්‍රත්‍යවේක්ෂා කොට අනුභව කරන්නේද? භුක්ති විඳින්නේද? ඒ භික්ෂුව පින්වත්නි නාත කරනයි 8 වෙනි එක. 9 වෙනි එක පින්වත්නි සිහියත් එක් වෙන්න ඕන. පරම ස්මෘති සම්පජන්‍යකින් සමන්නාගතව චිරකෘත්‍යයන්ගෙන් චිර භාෂිතයන්ගෙන් පින්වත්නි අනුස්මරණය කරනවා නම් අන්නේ මහන ඒ භික්ෂුව ස්මෘතියෙන් සිහියෙන් යුක්තව කටයුතු කිරීම නාත කරනයි පින්වත්නි අනාතයෙක් වෙන්නේ නැහැ. අවසාන කාරණාව ප්‍රඥාවන්ත වෙන්න ඕන. ආර්ය වූ ක්ලේශයන් නිර්විශේෂ කරගන්න දක්ෂ වෙන්න ඕන. බලන්න කොච්චර ලස්සනද කියලා. හිත වූ මොනවට දුක්ෂක්ෂණයක් යන ප්‍රඥාවකින් සමන්නාගත වෙන්න ඕන. ඒ ආර්ය වූ නිර්වේදයට හිස් වූ බැවින් දුක් නැසුමට යන ගාමිනී ප්‍රතිපදාවකින් සමන්නාගත වෙන්න ඕන. පින්වත්නි ඒක නාත කරන ධර්මයයි. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සනාතා භික්කවේ විහෙරත මා අනාතා දුක්ඛං භික්කවේ අනාතෝ විහෙරති ඉමේකෝ භික්කවේ දස නාත කරනා ධම්මාතේ. මහණෙනි සනාතව ජීවත් වව්. තාත්ත කෙනෙක් පුතෙකුට කියනවා වගේ පුතේ ආරක්ෂා සහිතව ජීවත් වව්. භික්කවේ මහණෙනි ආරක්ෂා සහිතව මේ කොටස් 10න් ආරක්ෂාවක් යොදා ගන්න. පින්වත්නි අනාත නොවව්. අනාත වෙන්න එපා. අනාත වුණොත් සීලය නැති වුණොත් ඒ වගේම ඔබට ජීවිතයේ පින්වත්නි ධර්මයේ නැති වුණොත් ඔබේ ජීවිතයට කල්යාණ මිත්‍රයෙක් නැති වුණොත් ඔබට සුවච බවක් නැති වුණොත් ඔබට කුදුමහත් කටයුතු වලට දක්ෂ නොවුනොත් ඔබ ධර්මයට කැමති නොවෙනොත් කුසල් දහම් ප්‍රහාණය අකුසල් දහම් ප්‍රහාණය කරගන්න දක්ෂ නොවුනොත්
ඔබ චීවර පිණ්ඩපාත පරිභෝජනය තුල අදක්ෂයෙක් වුණොත්, සිහි නැතුව ඔබ කටයුතු කළොත්, පින්වත්නි චතුරාර්ය සත්‍ය ධර්මය මනවින් අවබෝධ කර ගැනීමට දක්ෂයෙක් නොවුනොත්, මේ කාරණා 10 ඔබට අහිමි වුණොත් ඔබ දුකසේ වාසය කළ යුතුයි. දුකසේ වාසය කළ යුතුයි කියන්නේ මොකක්ද? සතර මහා පාය තුල ඔබට වැටීමේ අවස්ථාව තිබෙන බව සිහි කරමින් දුකටපත් වීමක්. මහණෙනි, මෙන්න මේ දස නාත කරන ධර්මයෝ මනාකොට අවබෝධ කොට වාසය කරව. ඔබටද පින්වත්නි මේ උතුම් ධර්ම කාරණා නිවනේ සැනසුම උදෙසාම උපකාර වේවා. සාදු සාදු සාදු. සුපින්වත්නි, අංගුත්තර නිකායේ දසක නිපාතේ නාතකරණ සූත්‍ර දේශනාවේ ඇති සනාතව ජීවත් වීමට, අනාත නොවි ජීවත් වීමට භාග්‍යවතුන් වහන්සේ වදාළ දේශනාවේ කිහිපයක් කාරණා 10ම ඔබට සාරාංශ වශයෙන් කියලා දුන්නා. මේ උතුම් දේශනාව මුළු ලෝකේටම ධර්ම දානයක් ලෙස පූජා කිරීමේ පින් නැති දායකත්වයේ ගැන කටයුතු කරන්නට යෙදෙන්නේ අංක 10න් 3 විහාරමාවත කොළොන්නාව පදිංචි චන්ද්‍රා ධනතුංග පින්වන්ත මහත්මිය විසින් මේ පින්කමේ දායකත්වයේ දරා තිබෙනවා. එතුමිය මෙබඳු ධර්ම දානමය පින්කමක් සිදු කිරීමට අරමුණු කොට තිබෙන්නේ ජී.බී. ධනතුංග ස්වාමි පුරුෂයාණන්ට මෙම ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ සියලුම කුසල් අනුමෝදන් වේවා. ධනතුංග මහත්මියගේ සහ ස්වාමි පුරුෂයාගේ පරලොව සැපත් දෙමාපියන් ඇතුළු සියලුම සංසාරගත ඥාතීන්ට මෙපින් අනුමෝදන් වේවා. සංසාර දුකින් අත මිදේවා. සියලු ලෝක සත්වයාට නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනය සැලසේවා. වහ වහ ලෝක සත්වයෝ උතුම් නිවනේම සැනසුම ලබත්වා යන ප්‍රාර්ථනාව සිදු කරමින් සත්පුරුෂව අපි සිහිපත් කරනවා. ප්‍රඥා නාලිකාවට අනුශාසනා කරන පඬිත හාමුදුරුවන් වහන්සේලාටත් නායක හාමුදුරුවන් වහන්සේලාටත් ධර්මය ඉගෙන ගැනීමට උදව් උපකාර කළ ආචාර්ය උපාධ්‍ය කල්යාණ මිත්‍රයන් වහන්සේලාටත් දේශනා කළ ධර්මපදයේ ආශිර්වාදයෙන්, ශ්‍රවණය කළ ධර්මපදයේ ආශිර්වාදයෙන් මෙලව යහපත පරලොව යහපත උදා වී වහ වහ උතුම් නිවනේම සැනසුම ලබත්වා. සාදු සාදු සාදු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ධම්ම දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං